පුතේ ගන්න 15 වෙනි ගාන 15 වෙනි ගානේ සමාන්තර රාශියක් දෙනවා OABC කියලා. ඊට පස්සේ දෙනවා OA පාදයේ මත දෛශිකයේ සිම්පල් A OB මත දෛශිකයේ සිම්පල් B කියලා දෙනවා. ඊට පස්සේ අපෙන් අහන පළවෙනි කොටස මුල්ම කොටසක් අහනවා BA දෛශිකයේ සොයන්න. මෙන්න මේ දෛශිකය හොයන්නලු BA. ඒතකොට ඒක කරන්නේ මෙහෙමයි. ඔන්න බලා ගන්න BA සෙවීම. අපි මෙතෙන්දී මෙහෙම කරමු. BA සමානයි BO OA. BO කියන්නේ ඍණ B. මේක ධන A. A ඍණ B. ඔහම. පැහැදිලි? තොර මෙහෙම උත්තරයක් කරනවා. BA දෛශික හෙව්වා. තොර ඒක හරි. ඊට පස්සේ මේ ගානේ වැදගත් කොටසක් කියනවා A ධන B ගේ මාපාංකය සමාන A ඍණ B ගේ මාපාංකය. A සහ B අතර කෝණය සොයන්නලු. මේ බලන්න. A ධන B ගේ මාපාංකය සමානයි A ඍණ B ගේ මාපාංකය නම් A සහ B අතර කෝණය හනවා. කෝණය සෙවීම. එතකොට වා හොඳට බලා ගන්න මේ ගානේදී A ධන B ගේ මාපාංකයක් ගැන සඳහන් වෙනවා. එතකොට මේ රූප සටහනේ කිසිම තැනක A ධන B කෙනෙක් නැහැ. එහෙනම් A ධන B දෛශිකය ලබා ගැනීම සඳහා පරිනිර්මාණයක් කරන්න වෙනවා. මේ තියෙන්නේ. මෙයා A මෙයා B. එන A ධන B ගන්න ඕන නිසා සමාන්තර රාශියක් අඳින්න වෙනවා අපිට. නේද? මේ දෙන බද්ධ පාද දෙක විදිහට තියෙන සමාන්තර රාශියක් අඳින්න වෙනවා. මෙහෙම ගාමු සමාන්තර රාශිය කොහම මේ විදිහට. පැහැදිලිද? ඔන්න සමාන්තර රාශිය ඇඳා. මේක මෙහෙම ගියා මෙතෙන්ට. මෙතන D. අවබෝධයිද? දැන් OD විකර්ණය හොදනවා. OD විකර්ණය මම ලකුණු කර ගන්නවා. මෙන්න ලකුණු කරා. මම OD දෛශික හොයන්නයි හදන්නේ. දැන් පුතේ සමාන්තර රාශියක් ඇඳමු නිසා මේ දිගට සමානයි. එතකොට ඔයා දන්නවා AD දෛශිකය කියන්නේ කවුද? සිම්පල් B. පැහැදිලි? ඒ සමාන්තර රාශියක් නේ මේකේ ඉන්න දෛශිකය මේකේ ඉන්න දෛශිකයට සමාන වෙනවා නේද? දැන් වැඩේ කරමු මෙහෙම. දැන් OD දෛශිකය සමානයි OA ධන AD. මෙයා A දෛශිකය AD දෛශිකය සමාන වෙනවා OB දෛශිකයට. A ධන B හැදෙනවා. එහෙනම් ඔන්න අපි හොයාගත්තා A ධන B දෛශිකය කියන්නේ කවුද? OD දෛශිකයට. හැබැයි A ධන B ගේ මාපාංකය ඕන වෙනවා. A ධන B ගේ මාපාංකය සමානයි OD දෛශිකේ මාපාංකය කියන්නේ OD දිග. OD දිග. පැහැදිලි? තේරුණාද කියන දේ? ඔන්න වැඩි. ඊළඟට A ඍණ B ගේ මාපාංකය ඕන වෙනවා. A ඍණ B ගේ මාපාංකය. A ඍණ B කියන්නේ මොන දෛශිකයටද? AB දෛශිකය. BA දෛශිකය නේද? BA දෛශිකය. නිසා A ඍණ B ගේ මාපාංකය BA දිග. BA දිග. එතකොට වෙන්නේ මෙහෙම. මේකයි වැඩේ. BA දිග. එයාලා කියනවා A ධන B ගේ මාපාංකය සමානයි A ඍණ B ගේ මාපාංකය වන නිසා අපිට කියද හැකි මේක ඇවිල්ලා OD දිග සමාන වෙනවා BA දිගට. ඒගොල්ලෝ කිව්වනේ මේ මාපාංක දෙක සමානයි කියලා. එතකොට මොකද වෙන්නේ? ওই දිග ප්‍රමාණවල දෙක මොකක් වෙනවද? සමාන වෙනවා.
ඒතර ඔය කියන්නේ අපි අර නිර්මාණය කරපු සමාන්තර රාශිය විකර්ණ දිගින් සමානයි කියන එක. පැහැදිලිද? ඒතර මම කියනවා එම නිසා OA DB සමාන්තර ආශ්‍රයේ විකර්ණ දිගින් සමාන වේ. පුතේ සමාන්තර ආශ්‍රය විකර්ණ දිගින් සමානයි කියන්නේ එක ඍජු කොණාශ්‍රයක් සමචතුරස්‍රයක් වෙන්න ඕන. එහෙනම් මෙන්න A සහ B අතර කෝණය මේ බලන්න. මේ විකර්ණ දිගින් සමානයි කියන්නේ මේක ඍජු කොණාශ්‍රය ගණිතයට වැටෙනවා. එහෙනම් මේ කෝණය මේ θ කියන කෝණය කොච්චරක් වෙන්න ඕනද? ෆයි බෙදීම 2ක් වෙන්න ඕන. පැහැදිලිද? සමාන වේ. එවිට මේ ඍජු කොණාශ්‍රයක් නිසා මෙන්න A සහ B අතර කෝණය θ කෝණය ෆයි බෙදීම 2යි. θ කෝණය ෆයි බෙදීම 2ක් වෙනවා. දැක්ක නේද හදපු විදිය? එහෙනම් හදාගන්න මුලින් ඉඳලා රූපය අඳින්න. ලියන්න වෙලාව දුන්නේ නැහැ නේ. මේක ලියාගන්න. රූපය අඳ ගන්න. හොඳේ? රූපය අඳ ගන්න. ඊට පස්සේ BA මේක හොයන්න මේ ටික හදා.
පුතේ මේකේ දෙවෙනි කොටස ඒගොල්ලෝ කියන මෙහෙම එකක්. A ගේ මාපාංකය සමානයි B ගේ මාපාංකය සමානයි A ඍණ B ගේ මාපාංකය නම්. පැහැදිලිද? ඒතර ඔයා කියන්නේ A ගේ මාපාංකය කියන්නේ කවුද? OA දිග. B ගේ මාපාංකය කියලා කියන්නේ OB දිග. A ඍණ B ගේ මාපාංකය කියන්නේ AB දිග. එහෙමනේ වැටෙන්නේ. AB දිග. එතකොට මම පාට කරලා පෙන්නනවා මෙන්න මේ ත්‍රිකෝණය. කියන්නේ ඔය කියන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයේ පාද තුනේ දිගවල් සමානයි කියලා කියන්නේ. පාද තුනේ දිගවල් සමානයි කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණය කීයද? 60ක් වෙනවා. එහෙනම් A සහ B අතර කෝණය 60ක් වෙනවා. අපි කියනවා මෙහෙම OAB ත්‍රිකෝණය සමපාද නිසා වන නිසා A සහ B අතර කෝණය θ සමන 60යි. θ 60යි. හදා ගන්න. පුතේ දෛශික ගණන් හදනකොට වැදගත් ප්‍රමේයක් දැන් පැහැදිලි කරන්න හදන්න. ඒතර මේ ප්‍රමේය විභාගෙදී සාධනය කරන්න අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මේ ප්‍රමේය දන්නේ නැහැ කියලා කියන්නේ දෛශික විභාග ගණන් හදන්න බෑ වගේ. ඒ නිසා මේක වැදගත් ප්‍රමේයක්. එහෙනම් මේ ප්‍රමේය පැහැදිලිව ලියා ගන්න. ඊට පස්සේ ප්‍රමේය සාධනය කරන හැටි මම කියනවා. ඊට පස්සේ මේ ප්‍රමේය පාවිච්චි කරලා අපි ගණන් හදන්නේ කොහොමද කියලා බලමු. හොඳේ? A level කියලා දාලා ලියන්න. ප්‍රමේය කියලා දාන්න මුලින්. ඊට පස්සේ A level කියලා දාගන්න. ලියන්න මේ විස්තරයක්. simple A සහ B අනු A සහ B අනු නිශ්ශූන්‍ය අසමාන්තර නිශ්ශූන්‍ය අසමාන්තර දෛශික දෙකක් වන විටදී ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික සමාන අභිශූන්‍ය වීම සඳහා අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාව වන්නේ ඇල්ෆා සමාන බිඳුව සහ බීටා සමාන බිඳුව වීමයි. ඇල්ෆා සමාන බිඳුව සහ බීටා සමාන බිඳුව වීමයි. විස්තර කරලා දෙන්න. ලියන්න ඉස්සෙල්ලාම ඕක මම බෝඩ් එකේ ලියවන්න. ප්‍රමේය ලියා ගන්න ඔහම.
බෝඩ් එකේ ලියලා තියෙන ඔක්කොම ලියා ගන්න ටක් ගාලා. දැන් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මෙහෙම. මේ කතාවේ තේරුම A සහ B කියලා දෛශික දෙකක් ඔයාගේ අතර දෙනවා. හැබැයි දෙනකොට කියනවා කවදාවත් A දෛශිකය අභිශූන්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශූන්‍ය වෙන්නේ නැහැ. B දෛශිකය ශූන්‍ය වෙන්නේත් නැහැ. ඊට පස්සේ කියනවා A දෛශිකයයි B දෛශිකයයි අසමාන්තරයි. ඒ කියන්නේ කවදාවත් මේ දෙන සමාන්තර වෙන්නේත් නැහැ. එහෙනම් දැන් ඔයාගේ අතර දෙනවා මම දෛශික දෙකක්. දෙනකොට කියනවා A දෛශිකයයි B දෛශිකයයි කවදාවත් ශූන්‍ය වෙන්නේ නැහැ. ඒ වගේමයි A දෛශිකයයි B දෛශිකයයි සමාන්තර වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙහෙම වීම සඳහා මේ බලන්න alpha A ධන beta B සමාන අභිශූන්‍ය වීම සඳහා ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිඵලය අභිශූන්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ alpha බිඳුව වෙන්න ඕනලු beta බිඳුව වෙන්න ඕනලු. ඒක තමයි තියරි එක. පැහැදිලිද? එතකොට alpha beta කියන්නේ නියත. එතකොට මේ දෙන්නගේ alpha A දෛශික ධන beta B දෛශික සමාන අභිශූන්‍ය වෙනවා නම් මේ දෙන්නගේ එකතුව අභිශූන්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ alpha කියන එක්කෙනා බිඳුව වෙන්න ඕනලු beta කියන එක්කෙනා බිඳුව වෙන්න ඕන. එහෙමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට මේක සාධනය කරන්නේ මෙහෙමයි. අපි මෙතෙන්දී විසංවාදී සාධනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි යමක් සත්‍ය බව හිතලා සාධනය කරනවා. පැහැදිලිද? සත්‍ය බව හිතලා සාධනය කරනවා. නමුත් පස්සේ ඔප්පු කරගන්නවා මේ කියපු කතාව සත්‍ය නෙමෙයි මේක වැරදි. ඒ නිසා අපි නිවැරදි දේ තීරණය කරගන්නවා. දැන් කොහොම හරි කමක් නැහැ. දැන් මෙන්න මේකයි සාධනය කරන විදිය. මම ගන්නවා මෙන්න මෙහෙම. මේ ප්‍රතිඵලය අරගෙන අපි ඔප්පු කරන්න ඕන ඇල්ෆා බිඳුව වෙනවා බීටා බිඳුව වෙනවා කියලා. පැහැදිලිද? ඒතර මම මෙන්න මෙහෙම සාධනය කරන්න පටන් ගන්නවා. මේ දින සාධනය කරන්න පටන් ගන්නවා. තේරුම් ගත්තද? ඒ සාධනය කරන්න මේ විදියට. මම කියනවා ඇල්ෆා බිඳුව කියලා ඔප්පු කරන්න ඕන. ඇල්ෆා සමානයි බිඳුවයි කියලා ඔප්පු කරන්න ඕන. මම කියනවා ඇල්ෆා බිඳුව වෙන්නේ නැහැ කියලා. ඇල්ෆා අසමානයි බිඳුව බව සිතමු. ඇල්ෆා අසමානයි බිඳුව බව සිතමු. ඊට පස්සේ ගන්න මෙන්න මේ ප්‍රතිඵලය ගනිමු. ඔන්න දැන් වැඩේ පටන් ගන්නකොට මම කිව්වේ ඇල්ෆා බිඳුව වෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? ඇල්ෆා බිඳුව වෙන්නේ නැත්තම් ඇල්ෆාගෙන් මේ ප්‍රතිඵලය බෙදාගෙන යන්න පුළුවන්. ඒතොර ඇල්ෆාගෙන් බෙදුවාම ඇල්ෆාගෙන් බෙදමු. බිඳුව වෙන්නේ නැත්තම් බෙදත හැකිනේ. ඒතොර A දෛශිකය ධන බීටා බෙදීම ඇල්ෆා B දෛශිකය මේක ඇල්ෆාගෙන් බෙදුවාම මේක අභිශූන්‍ය. තේරුම් ගත්තද? ඔහොම බෙදුවා. ඉන් පස්සේ මෙයාව ගෙනහිලා දානවා එහා පැත්තට. එතන A දෛශිකයේ සමානයි ඍණ බීටා බෙදීම ඇල්ෆා B දෛශිකය. එතන මේක ඇවිල්ලා නියතයක් නේ මොකක් හරි නියතයක්. මේක K කියලා අපි දාගමුකෝ. එතකොට අපිට ලැබෙනවා මෙහෙම එකක්. A දෛශිකයේ සමානයි K නියතයක් වාරයක් B දෛශිකය. ලෙස ලැබේ. ඔන්න වැඩේ. A දෛශිකයේ සමානයි නියතයක් වාරයක් B දෛශිකය. පුතේ කොහොම හරි මෙතනින් අදහස් වෙන්නේ A දෛශිකයයි B දෛශිකයයි සමාන වෙනවා. A දෛශිකයයි B දෛශිකයයි යම් ප්‍රමාණයකින් සමාන වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මුන් දෙන්න සමාන්තර වෙන්න ඕන. කිසියම් දෛශික දෙකක් සමාන්තර වෙන්නේ නැතුව ඒව සමාන වෙන්න බෑනේ. පැහැදිලිද කියන දේ? එහෙනම් A දෛශිකයේ සමානයි K වාරයක් B දෛශිකය කියන පැටර්න් එක ආව ගමන් එතනින් පේන්න ගන්නවා A දෛශිකයි B දෛශිකයි සමාන්තර දෛශික වෙනවා කියලා. හැබැයි ඔයාගේ අතට දෛශික දෙක දෙනකොට කියලා දුන්නේ A සහ B කවදාවත් සමාන්තර වෙන්න බෑ කියලා. එහෙනම් දත්තයට පටහැනි නේද? එහෙනම් දත්තයට පටහැනි දෙයක් ඉන්නේ. ඒ කියන්නේ මේක වැරදිනේ. මේක වැරදි. එහෙනම් මේක වැරදි කියන්නේ
අපිට කොතනද වැරදුනේ? මෙහෙම වැරදි ප්‍රතිඵලයක් ලැබෙන්න හේතුව තමයි මේ වැරදි දෙයක් හිතාගෙන මේ සුළු කිරීම පටන් ගත්ත එක. අපි මේ සුළු කිරීම පටන් ගත්තේ ඇල්ෆා කවදාවත් බිඳුව වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ හිතපු එක වැරදි නිසා තමයි මේ වගේ වැරදි ප්‍රතිඵලයක් අපට ආවේ. එහෙනම් ඊට පස්සේ අපි මේක නිවැරදි කරනවා. ඇල්ෆා අසමානයි බිඳුව නෙමේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඇල්ෆා මොකක් වෙන්න ඕනද? බිඳුවට සමාන වෙන්න ඕන කියලා. පැහැදිලිද? ඒක මම දැන් බෝඩ් එකේ ලියන්නම් ඔය කියපු කතා ටික. එතකොට ඒ දෛශිකයේ සමන k වාරයක් b දෛශිකයේ ලෙස ලැබේ. මින් අදහස් වන්නේ ඒ දෛශිකයේ සමාන්තරයි b දෛශිකයේ වන බවයි. මේ දෙන සමාන්තර වන බව අදහස් වෙනවා. නමුත් මෙය දත්තයට පටහැනි. දත්තයට පටහැනිය. එම නිසා ඇල්ෆා අසමානයි බිඳුව විය නොහැක. ඒක වෙන්න බෑ. එහෙම හිතපු හින්දා තමයි වැරදුනේ. ඇල්ෆා අසමානයි බිඳුව විය නොහැක. එන ඇල්ෆා සමානයි බිඳුව විය යුතුමයි. ඇල්ෆා සමානයි බිඳුව විය යුතුමයි. අන්න දැක්කද ඇල්ෆා බිඳුව වෙන්න ඕන කියලා අපි ඔප්පු කරා. හැබැයි බීට බිඳුව වෙනවා කියලා ඔප්පු කරන්නත් ඕන. මේ බලන්න ඊට පස්සේ. දැන් යම් විශ්වාසයක අපි ඉන්නවා ඇල්ෆා සමානයි බිඳුවයි කියලා. ඇල්ෆා සමානයි බිඳුව වන නිසා කියලා දානවා. ඒක අපිට විශ්වාසයි. මේ තියෙන අපේ ප්‍රතිඵලය. ඔන්න ඇල්ෆාට බිඳුව දානවා. හොඳේ. මේකට බිඳුව දැම්මා. බිඳුව දැම්මා. මේක නැති වෙනවා බිඳුවයි. බීට b දෛශිකයේ සමාන අභිශූන්‍ය. පුතේ මේ දෙන්න වැඩි කරාම අභිශූන්‍ය දෛශික එනවා. පුතේ b දෛශිකේ කවදාවත් බිඳුව වෙන්නේ නැහැ කියලා කිව්වනේ නේ. b දෛශිකය අභිශූන්‍ය දෛශිකයක් වෙන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් අවසානයේ අභිශූන්‍ය දෛශික එන්න නම් මේ බීට කියන එක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? බිඳුව වෙන්න ඕන. නේද? එහෙනම් b දෛශිකේ කවදාවත් අභිශූන්‍ය වෙන්නේ නැහැ. නිසා එහෙනම් බීට සමාන බිඳුව විය යුතුයි. බීට සමාන බිඳුව විය යුතුයි. අවබෝධයිද? එහෙනම් දරුවෝ අපට ලැබෙනවා මෙන්න මෙහෙම ප්‍රතිඵලයක්. මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා. එනම් ඇල්ෆා a දෛශික ධන බීට b දෛශික සමාන අභිශූන්‍ය වන විටදී ඇල්ෆා සමාන බිඳුව සහ බීට සමාන බිඳුව වේ. ඇල්ෆා සමාන බිඳුව සහ බීට සමාන බිඳුව වේ. තේරුම් ගත්තද? මෙන්න අපි ඔප්පු කරා. හැබැයි මේ ඔප්පු කරේ අනිවාර්ය අවශ්‍යතාවය ප්‍රමාණවත් අවශ්‍යතාවය කියලා. ඕකේ අනිත් පැත්ත ඔප්පු කරන්න වෙනවා. එහෙනම් සාධනය කියන දේ මම මෙතන ලියන්නද මේ අනිවාර්ය අවශ්‍යතාවය කියලා? අනිවාර්ය අවශ්‍යතාව කියලා දාලා මේක ලියන්න. හොඳේ? පැහැදිලිද? එහෙනම් මේක කලින් ලිව්වා නේද? මේ ටික ලිව්වනේ. මේක ලියාගත්තනේ. එහෙනම් සාධනය කියලා මෙතෙන්ට යන්න මේ ටික ලියන්න පටන් ගන්න.
පුතේ ඊට පස්සේ දාන්න ප්‍රමාණවත් අවශ්‍යතාවය. ප්‍රමාණවත් අවශ්‍යතාව. පුතේ මේ ප්‍රමාණවත් අවශ්‍යතාවය කියලා කියන්නේ අර අනිත් පැත්තට ඔප්පු කරනවා කියන අදහස මෙන්න මෙහෙමයි. මේකෙදි වෙන්නේ මෙතෙන්දී අපි ගන්නවා ඇල්ෆා සමාන බිඳුව සහ බීටා සමාන බිඳුව ලෙස ගනිමු. ඒ දෙක ගන්නවා. ඒ දෙක අරගෙන දත්තයක් විදිහට අරගෙන ඇල්ෆා බිඳුවයි බීටා බිඳුවයි කියන එක දත්තයක් විදිහට අරගෙන අර ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික කියන ප්‍රතිඵලයට මොකක් වෙනවද කියලා බලනවා. මෙන්න මේ ප්‍රතිඵලය ගන්නවා දැන්. එතකොට මේක ඇල්ෆා බිඳුවයිනේ. බීටා බිඳුවයි. එතකොට මේක අභිශූන්‍ය වෙනවා මේ. ඕක විතර හරි ලේසි ඔප්පු කිරීමක්. එතකොට මේක මෙහෙම ඔප්පු වෙනවා මේ. ඕකට කියන්නේ ප්‍රමාණවත් අවශ්‍යතාවය. අර අනිවාර්ය අවශ්‍යතාවය කියලා ගත්තේ මේ ප්‍රතිඵලය අරගෙන ඇල්ෆා බිඳුවයි බීටා බිඳුවයි කියලා ඔප්පු කරන එකනේ. නේද? අනිවාර්ය අවශ්‍යතාවය. ඒතකොට ප්‍රමාණවත් අවශ්‍යතාවය කියන්නේ ඒකේ අනිත් පැත්ත ඇල්ෆා බිඳුවයි බීටා බිඳුවයි කියලා සලකලා ප්‍රතිඵලය අභිශූන්‍ය වෙනවා කියලා පෙන්නනවා. අවබෝධයිද? එහෙනම් ප්‍රමාණවත් අවශ්‍යතාවය කියලා දාලා ඔහම හදාගන්න. හැබැයි තව මතක තියාගන්න මේ ප්‍රතිඵල සත්‍ය වෙන්නේ මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ A සහ B කියන දෛශික දෙක නිශ්ශූන්‍ය අසමාන්තර දෛශික දෙකක් වෙන අවස්ථාවල විතරයි. පැහැදිලිද? එතකොට එහෙම ගණන් හදනකොට අපිට මෙන්න මේ තියරි පොයින්ට් එක අරගෙන අපිට ගණන් හදන්න පුළුවන් පහසු වෙන. එතකොට ගණන් හදන්න ගියහම දැන් ඔය ටික දැන් ලියලා සම්පූර්ණ කරගමු. පුතේ ගන්න ටියුට් එකේ 17 වෙනි ගාන. 17 වෙනි ගානේ කොටස් ගණනාවක් තියෙනවා. ඒකේ පළවෙනි කොටස බලන්න. 5ක් A දෛශික ධන ලැම්ඩා B දෛශික සමානයි 6 ඍණ mu A දෛශික ධන 7යි B දෛශික. ඔයාලා පැහැදිලිව කියනවා A සහ B කියන්නේ නිශ්චූන්‍ය අසමාන්තර දෛශික දෙකක්. එහෙනම් ලැම්ඩා සහ mu හොයන්න ඕන. මුන් දෙන්නව ගන්න ඔක්කොම එක පැත්තකට ගන්නකො. ତොර මෙහෙම වෙනවා. 5යි A දෛශික ධන ලැම්ඩා B දෛශික ඍණ 6 ඍණ mu A දෛශික ඍණ 7ක් B දෛශික සමාන අභිශූන්‍ය කියලා එනවා. දැන් A පොදුයි කියලා ගන්නවා. A පොදුයි කියලා ගන්නකොට මෙහෙම වෙනවා. 5 ඍණ 6 ඍණ mu ලැම්ඩා ඍණ 7 මේක අභිශූන්‍යයි. mu ඍණ 1 ලැම්ඩා ඍණ 7යි මේක අභිශූන්‍යයි. දැන් මෙයා කවුරු වගේද කියන්නේ? ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික සමන අභිශූන්‍ය ආකාර නිසා පැහැදිලිද? අභිශූන්‍ය ආකාර නිසා
මූ බිඳුව වෙනවා මූ බිඳුව වෙනවා. ඒ කියන්නේ මේ ඇල්ෆා පාර්ට් එක බිඳුවයි බීටා පාර්ට් එක බිඳුව වෙනවා. ඒතර මම කියන සුළු කරලා මෙහෙම මියුරින් එක සමාන බිඳුව. ඒතර මියු සමාන එකක් වෙනවා. සහ ලැම්ඩා ඍණ 7 සමාන බිඳුවයි ලැම්ඩා සමාන 7ක් වෙනවා. පැහැදිලිද? දැක්කද පළවෙනි කොටස හදපු විදිය? ඊට පස්සේ දෙවෙනි කොටසට යමු. ගානේ දෙවෙනි කොටස දෙකක් A දෛශික ධන 3ක් B දෛශික ඍණ ලැම්ඩා ඍණ 4 A දෛශික දෙක ඍණ මියු B දෛශික සමාන අභිශූන්‍ය. ඕකෙත් A සහ B වෙන වෙනම ගන්න වෙනවා. දෙක ඍණ ලැම්ඩා ඍණ 4 A දෛශික 3 ධන දෙක ඍණ මියු B දෛශික මෙතන අභිශූන්‍යයි. සුළු කරා මෙතන එනවා 6 ඍණ ලැම්ඩා මෙතන 5 ඍණ මියු සමාන අභිශූන්‍ය. උදේ මෙයා කවුරු වගේද? මෙය ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික සමාන අභිශූන්‍ය ආකාර වේ. එතකොට මේ ඇල්ෆා බිඳුවයි ඇල්ෆා වලින් පෙන්වන පාර්ට් එක බිඳුවයි ලැම්ඩා සමාන කීයක් වෙනවද? 6ක් එනවා. ඊට පස්සේ 5 ඍණ මියු සමාන බිඳුව මියු සමාන 5 අවබෝධයිද? ඔතේ කොටස් දෙකක් හරි තව එක කොටසක් තියෙනවා. ටක් ගාලා ඔක හදමු. ඔය කොටස් දෙක හදන්න. මෙතනින් පටන් ගන්න. මේකේ තුන්වෙනි කොටස බලන්න. මේ දෙන තුන්වෙනි කොටස මේ පැත්තේ B දෛශික A දෛශික තියෙනවා දෙන්නම් මෙහෙට ගෙනාවා. ගෙනාවට පස්සේ තමයි මේ පේලියෙන්නේ. පුළුවන් නේ?
ඊට පස්සේ මෙතනින් A දෛශිකය පොදුයි කියලා ගත්තාම මේක සංගුණකය. B දෛශිකය පොදුයි කියලා ගත්තා. එතකොට මේක සුළු කළ බැලුවොත් මේක ඇවිල්ලා එතකොට ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික සමන අභිශූන්‍ය. එතකොට මේ පාර්ට් එක බිඳුව වෙන්න ඕන. මේ පාර්ට් එක බිඳුවයි. එතකොට දැන් මෙදාසරේ සමගාමී සමීකරණ විසඳන්න වෙන උත්තරය ගන්නවා. එතකොට මෙහෙම වෙන්නේ මේ සමගාමී සමීකරණ විසඳනකොට පළවෙනි සමීකරණය වැඩි කරන 5න් 10යි ලැම්ඩා 30ක් මියු ධන 50 මේක 3 දෙවෙනි සමීකරණය වැඩි කරන්න 3න් පළවෙනි සමීකරණය වැරදුනා. පළවෙනි සමීකරණ 5න් වැඩි කරා. එතකොට මෙතන 15ක් ඉන්නේ 15යි මියු දෙවෙනි සමීකරණ 3න් 9 ලැම්ඩා ඍණ 15ක් මියු ඍණ 63 මේක 4 මුන් දෙන එකතු කරන්න මියු කැපෙනවා 19 ලැම්ඩා නේද 19 ලැම්ඩා කෙනෙක් එනවා මේකේ ඍණ 13 63යිනේ මෙතන වැරදි නේද 10 ළම මේක 25 නේ 25 අද සුළු කරනකොට සුළු කරන්න ඕක මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ උත්තරේ නෝ ඍණ එතකොට 13යි කිව්වහම 8යි නේ 8යි එතකොට 5න් 2ක් 3යි ලැම්ඩා සමාන 2ක් එන්නේ. ලැම්ඩා 2ක් එනවා. ඊළඟට මියු හොයත හැකි. ආදේශයක් දෙමුද? එකට ආදේශය. 2යි ලැම්ඩා ධන 3යි මියු ධන 5. ලැම්ඩා 2යි 3යි මියු ධන 9 සමානයි බිඳුව 3ෙන් බෙදන්න. මියු සමාන ඍණ 3. හදා ගන්න පුතේ. හදා.